समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්නයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කර දෙන ලෙස අපිට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ පදිංචිව සිටින චන්දන එදිරිසිංහ මහත්මයාණන්. එතුමන් මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ මාස 2කමාරකට කලින් අභාවයට පත්වෙච්ච ලලිතා එදිරිසිංහ මාතාවගේ 73 වන ජන්මදිනය එතුමිය ජීවතුන් අතර සිටියා නම් ජූලි මාසේ 30 වෙනිදාට එනම් හෙටට යෙදෙනවා. එතුමියට පින් අනුමෝදන් කරන්නටත් ඊට පෙර අභාවයටපත් ගුණදාස එදිරිසිංහ ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම චන්දිමා එදිරිසිංහ සහෝදරියට පින් අනුමෝදන් කරන්නටත් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ලංකාවේ කැප්පෙටිපොළ කියන ඒ පළාතේ නුවරඑළිය වැලිමඩ ඒ අතර තිබෙන කැප්පෙටිපොළ පළාතේ ජීවත් වෙන චමිලා එදිරිසිංහ දියණිය, ප්‍රියන්ත සිරිවර්ධන බෑණනුවන්, නදුන් සිරිවර්ධන මුණුබුරා, තිසරි සිරිවර්ධන මිනිබිරිය සහ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ හැමිල්ටන් වල ජීවත් වෙන චන්දන එදිරිසිංහ පුතණුවන් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඉතින් ඒ තරුණ මහත්මාණන්, චන්දන මහත්මාණන් අපිට ආරාධනා කරලා මව්ගේ උපන්දිනයේ තිබුණා නම් යෙදෙන්නේ එතුමිය ජීවතුන් අතර හිටියා නම් යෙදෙන්නේ හෙටටයි උපන්දිනේ කියලා දිනයක් වෙන් කරවාගෙන අම්මා වෙනුවෙන් ධර්මානුශාසනාවක් කරලා අම්මට පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා අපට සිහිපත් කර සිටියා. මොකද එතුමන්ගේ ආදරණීය මෞතුමිය අභාවයට පත්වෙද්දී එතුමන්ටත් ලංකාවට යන්න පුළුවන් පරිසරයක් පැවතුනේ නැහැ. මොකද බොහෝ රටවල් වසා දමලා තිබෙන නිසා කොමුණත් පුතණු කෙනෙක් ලෙස ඒ වගේම දියණියක් ලෙස ලංකාවේ ජීවත් වෙන ඒ එදිරිසිංහ මහත්මිනිය, ඒ වගේම සිරිවර්ධන මහත්මාණන් බෑණනුවන් ලෙස තමන්ගේ ආදරණීය මෞතුමියට කරන්ට තියෙන යුතුයකම් නොපිරිහෙලා ඉෂ්ට කරලා ඇති. ඒ වුණත් ඇය අභාවයට පත්වෙච්ච නිසා ඇයගේ භවගාමී ජීවිතය වඩා යහපත් කරන්ට උපකාරවත් වෙන මේ වගේ උතුම් පින්කම් කරන එක අපේ බෞද්ධ චාරිත්‍රයක්. පින් අනුමෝදන් වෙන්න කැමති කෙනෙකුට පින් ගන්න අවස්ථාවක් සලසමින් ධර්ම දානයක් පිරිනැමීම අපේ තේරවාදී බෞද්ධ සිරිත් විරිත් අනුව හැඩ ගැහුණු බෞද්ධ සමාජයේ පින්වත් පිරිස නිරන්තරයෙන් සිදු කරන පුණ්‍යක්‍රියා අතර ධර්මදේශනාමය පුණ්‍යක්‍රියාවන් අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද ධර්මානිසංස කියන එක ධර්මදේශනාවේ ආනිසංස, ශ්‍රවණයෙහි ආනිසංස ඊටාම ඉහළ බව දේශනාවෙම සඳහන් වෙනවා. සබ්බදානං ධම්මදානං ජිනාති කියලා
තා ප්‍රකට බුද්ධ වචනයක්. සියලු දාන අතර ධර්ම දානය ජය ගන්නවා ඊටම උතුම් කියලා ඔබ අහලා තියෙනවා. පෙළ දහම පරිශීලනය කරනකොට ධර්ම දානයෙහි ආනිසංස පිළිබඳව පෙන්වලා දෙද්දී මේ මහා පෘථුවිය සමතලා කරලා උරෙන් උර ගෑවෙන විදියට බුදුරජාණන් වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වඩා හිඳුවලා යම් කිසි කෙනෙක් උන්වහන්සේලාට සියලුම ආකාරයෙන් ප්‍රණීත වූ ආහාර පාන සකස් කරලා පූජාවක් දානයක් පූජා කළොත් ඒ දානයේ ආනිසංසවලට වඩා අපේ පාලි සාහිත්‍යයේ පෙන්වලා දෙනවා ධර්ම දානයේ ආනිසංස වැඩි කියලා. ඒ නිසා තමයි උතුම් ධර්ම දානයක් දීම. දහම් දේශනාවක් කරලා මියගිය කෙනෙකුට පින්පෙත් අනුමෝදන් කිරීම අපේ සම්ප්‍රදායේ මෙච්චර බලගතු ධර්මයක් බවට කාරණාවක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් අදත් ඔබ හැම කෙනෙක්ම බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තවත් වටිනා දහම් කරුණු කීපයක් ඉගෙනගෙන ඒ මිය ගියපෝ ඒ ආදරණීය මාතාවට පින් අනුමෝදන් කරමින් ඒ වගේම ඒ පියතුමාට පින් අනුමෝදන් කරමින් ඔබත් පින් රැස් කර ගන්නා ලෙස කුසලයක් ඇති කර ගන්නට ජීවිතාවබෝධයක් සලසා ගන්නට ධර්මාවබෝධයක් සලසා ගන්නට කටයුතු කරන ලෙස මෙත් සිතින් යුක්තව සිහිපත් කර සිටිනවා. අද අපි සාකච්ඡා කරනවා මේ කර්මය තුලින් කෙනෙකුගේ අනන්‍යතාවය මොකක්ද කියලා තීරණය වෙන බව පැහැදිලි කරමින් අවධාරණය කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ වටින මඟ පෙන්වීමක් විශේෂයෙන්ම අද ඔබ හැම දෙනාටම අපි පැහැදිලි කරන්නට කල්පනා කළා. බුද්ධ නීති සංග්‍රහයේ තිබෙන තවත් වටින ධර්ම මාතෘකාවක් බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. නජච්චා බ්‍රාහ්මනෝ හෝති නජච්චා බ්‍රාහ්මනෝ හෝති නචච්චා හෝති අබ්‍රාහ්මනෝ කම්මනා බ්‍රාහ්මනෝ හෝති කම්මනා හෝති අබ්‍රාහ්මනෝ. එහි අදහස තමයි ජාතියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ, ජාතියෙන් අබ්‍රාහ්මණද නොවේ, කර්මයෙන් බ්‍රාහ්මණ වේ, කර්මයෙන් අබ්‍රාහ්මණ වේ. දැන් බ්‍රාහ්මණ කියලා කිව්වේ මම ඔබට මුලිනුත් වරින් වර ධර්මානුශාසනාවල සඳහන් කරලා තිබෙනවා. ಭಾರತೀಯ සමාජයේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තිබුණු පිළිගැනීමක් තමයි බ්‍රාහ්මණ කියන්නේ ඊටාම ඉහළ පිරිසක් කියන එක. මහ බ්‍රහ්මයා විසින් මුවින් නිර්මාණය කරපු තමන්ගේ මුවින් මේ ලෝකයට බිහි කරපු පිරිස ලෙස තමයි බ්‍රාහ්මණයින් විසින්ම බ්‍රාහ්මණයින් හඳුන්වා ගත්තේ. එතකොට ඒ අය අධ්‍යාපන මධ්‍යයේ නම් යජනං යාජනං තථා ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, රාජ්‍ය පාලනයට උපදෙස් දීම ආදී විශාල ශේස්ත්‍රයක ඉතාම ඉහළ භූමිකාවක් බ්‍රාහ්මණයින්ට ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තිබිලා තිබෙනවා. ඇත්තටම කිව්වොත් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ එක්තරා ආකාරයකට ඒ සමාජයේ හිටපු විශාල දැනුගත් කණ්ඩායමක් ලෙස විශාල විෂය දැනුම් සම්භාරයක් සහිත ලොකු පාලන තන්ත්‍රයේ රටේ ලොකු බලගතු තත්වයක ඉඳපු පිරිසක් තමයි බ්‍රාහ්මණයෝ කියන්නේ. බ්‍රාහ්මණයින්ගේ සමහර අදහස් පිළිබඳව විවේචන ආකල්ප පිළිබඳව විවේචන බුදුදහම ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි බ්‍රාහ්මණයෝ කියන්නේ
බුදුදහමේ උගන්වපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට උතුම් පටිච්ච සමුප්පාද ධර්මයට සාපේක්ෂව යම්කිසි ආකාරයකට මිත්‍යා දෘෂ්ටික අදහස් ප්‍රමාණයක් වැරදි අදහස් ආකල්ප ප්‍රමාණයක් මතු කරපු සමාජගත කරපු පිරිසක්. හැබැයි ඔවුන්ගේ ලෞකික දැනුම ලෞකික ජීවිතය පිළිබඳව ලෞකික ජීවිතයේ විවිධ විෂයන් පිළිබඳව දැනුම තාම විශාල දැනුමක්. දැන් ගණක මොග්ගල්ලාන වගේ කෙනෙක් ගැන බැලුවොත් ගණක මොග්ගල්ලාන සූත්‍රය ඔබ කියවුවොත් මජ්ක්‍ධිම නිකායේ තිබෙන ඒ ගණක මොග්ගල්ලාන කියන්නේ ගණකාධිකාරීවරයෙක්. ඔහු මේ ගණින ආකාරයන් පිළිබඳව විග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේට පෙන්වලා දෙනවා. ගණක කිව්වේ ඒකයි. ගණකාධිකාරීවරයෙක්. අද වචනයෙන් නම්. එතකොට ඒ වගේ ලෞකික විෂය ශාස්ත්‍රයේ විශාල දැනුම් පද්ධතියකට අයිතිකාරයෝ විදියට උරුමකාරයෝ විදියට එක්තරා විදියකට ගත්තොත් ඒ දැනුම් පද්ධතියේ ඒකාධිකාරයක් පවත්වාගෙන ගියපු පිරිසක් විදියට බ්‍රාහ්මණයෝ හඳුන්වන්න පුළුවන්. ඉතින් බ්‍රාහ්මණයෝ තාම ඉහළ පිරිසක් බව ඔවුන් විසින්ම සමාජගත කරලා තිබුණා. ඔවුන් විසින්ම ඔවුන් කොච්චර ඉහළ පිරිසක් ලෙස සමාජගත කරාද කියනම නම් ඔවුන් මිනිස්සුන්ගේ හිත්වලට කාවැද්දුවා. ඒගොල්ලෝ උප්පත්තියෙන්ම උසස් තත්ත්වයට එනවා කියලා. එවැනි තැනක උපදින එකම එවැනි තැනක උප්පත්තියක් ලබන එකම උසස් තත්ත්වයකට පත්වීමක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය තුළ කෙනෙකු උසස් බව කෙනෙකු පහත් බව තීරණය කරපු මූලික කාරණාව බවට පත්වනේ මූලික විග්‍රහය බවට පත්වනේ නිර්ණායකය බවට පත්වනේ උප්පත්තිය. උප්පත්තිය අනුව තමයි ඒ සියල්ල සමාජයේ විසින් තීරණය කරේ. මෙයා උසස් එක්කෙනෙක්, මෙයා පහත් එක්කෙනෙක්, මෙයා මධ්‍යම ප්‍රමාණ එක්කෙනෙක්, ඒ විදියට. ඒ අනුව බ්‍රාහ්මණයා ගැනම තිබුණු අදහස තමයි ඒගොල්ලෝ උප්පත්තියෙම උසස්. උපතින්ම පාරිශුද්ධයි. උපතින්ම වටින අය. උපතින්ම අගය කළ යුතු අය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අදහස 100%ක්ම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ පෙන්වලා දුන්නා ජාතියෙන් කිසිම කෙනෙක් උප්පත්තියෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. උප්පත්තියෙන් උපදින තැන අනුව උපදින අම්මා තාත්තා අනුව එතන කෙනෙකු බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ කියලා. කියන්නේ උතුම් කෙනෙක් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට තිබුණා බ්‍රාහ්මණ කියන්නේ කවුද කියන එක ගැන බෞද්ධ ධර්මානුකූල විවරණයක්. බාහිත පාප ධම්මෝ සෝ බ්‍රාහ්මනෝ. පව් බැහැර කරපු කෙනා තමයි බුද්ධ වචනයට අනුව බ්‍රාහ්මණ කියලා කිව්වේ. බුදුදහමට අනුව බ්‍රාහ්මණ කියලා පිළිගන්නේ සියලුම පාපයන්ගෙන් බැහැර වෙච්ච කෙනෙක්. හැබැයි උප්පත්තියෙන් බ්‍රාහ්මණයෝ වෙච්ච අය හිටියා. ඒ අය සත්තු මරලා යාග කරවන, ගවයෝ 100 ගණන් 10 ගණන් බිලි දීලා යාග කරවන එයාදී විශාල ඝාතන සංස්කෘතියක ආගමික කර්තෘවරු විදියට ඔවුන් හිටියා. ඔවුන් ලියපු පොතපත තුළ විවිධ මතවාද තිබුණා. හැබැයි ඉතින් සමහර බෞද්ධ අය ත්‍රිපිටකයේම තිබෙන යම් දෙයක් පෙන්වලා දුන්නොත් එහෙම ඒකත් බ්‍රාහ්මණයෝන්ගේ කියමනක් කියලා ප්‍රතික්ෂේප කරමින් ගැටෙමින් සිටින අවස්ථාවන් අපි දකිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පසුගිය දවසක ඊයේ හෝ අද හෝ අපේ හර්ෂ පුතා පෝස්ට් එකක් පළ කරා සූත්‍ර පිටකයේ තිබෙන අංගුත්තර නිකායේ ඉත්ති ආවේනික දුක් ගැන ස්ත්‍රියකට
අංගුත්තර නිකායේ පැහැදිලිව තිබෙන ස්ත්‍රියකටම ආවේනික දුක් පහක් පිළිබඳව කරුණු. ඉතින් ඒ කරුණු පහ අවධාරණය කරපු ගමන් බොහෝ වෙලාවට අපි දකිනවා බොහෝ අය කමෙන්ට් කරලා පව් පුරව ගන්නවා. මං කිව්වා අයින් කළා දාන්න කියලා. ඒයි බොහෝ අයට අපරාධ නිකන් තමන්ගේ අත තියෙන පළිවට කමෙන්ට් ඔහි ගහලා පව් පුරව ගන්නවා. තමන් දන්නේ නැති ධර්මයක් ගැනනේ. බුදුරජාණන් වහන්සේ ස්ත්‍රියකට අවමන් කරන්නටවත් පිරිමියෙක් පහත් කරන්නටවත් නෙමෙයි, ගැහැණු කෙනෙක් විදියට විඳින දුක් පහක් පෙන්වලා දීලා තියෙනවා. ඒක තමයි සටහන් කරේ සූත්‍ර පිටකයට අනුගතව. නමුත් ඒවත් බොහෝ අය හිතන්නේ තමන්ගේ අදහසට ගැලපෙන්නේ නැත්තම් නේ, තමන්ගේ අදහසට ගැලපෙන්නේ නැත්තම් ඉතින් ඒව ඔක්කොම බුද්ධ දේශනා නෙමෙයි කියලා එහෙමනේ ඉතින් හිතන්නේ. අපි ධර්මය කියලා දෙන්න ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේවල් කියලා දෙන්න ගිහිල්ලා ඒව අහන මිනිස්සු පව් පුරව ගන්නම නම් ඒ වගේ කරුණු අපි sannivedanaya නොකරින්නේ කොහොමයි කියලා. මොකද එහෙම නුවණක් තියෙන සමාජයක් නෙමෙයි. තමන්ගේ අදහස් අනුව, තමන්ගේ ආකල්ප අනුව, තමන්ගේ දෘෂ්ටි කෝණය අනුව අදහස් පළ කළ ගොඩාක් පව් පුරව ගන්නවා. බැන අවමන් කර නේද? ඒක හරි ඛේදවාචකයක්. අපේ මිනිස්සුන්ගේ ඛේදවාචකයක්. තමන්ගේ අදහසට ගැලපෙන දේ දැක්කේ නැතොත් ඉවරයි. ඉතින් බුද්ධ භාෂිතයකට අවමන් කරවන්න අපිට බෑනේ. මම පුද්ගලිකව කියපු දෙයකට මොනවා කිව්වත් කමන්නේ. අපි මොකක් කියන්නේ. ඕන තරම් කියන්න පුළුවන්. බද්දිසායනහන්සේට බණින්න අයිතිය තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට සූත්‍ර පිටකයේම උපුටා දැක්වුවට පස්සේ නින්දා කරනවා නම්, බනිනවා නම් මේ මිනිස්සු ඒ වයින් පව් පුරව ගන්න හින්දා ඒ වගේ දේවල් කියලා දෙන්නේ නැතුව ඉන්න එක ඊට වැඩිය හොඳයි. සරල මොනවා හරි චූටි දෙයක් කියලා දුන්නම ඒ ඇති මිනිස්සු ඉන්නේ එතන. හැමදේම බමුණු මත කියන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් පෙළ දහමෙහි අපි දකින්නනේ උතුම් වටින ධර්ම කොටස තමයි අපි උපුටා දක්වනවා නම් උපුටා දක්වන්නේ නැත්නම් අපි සාමාන්‍ය විදියට ධර්ම කරුණ අපේ අදහස් ඒව වෙනම සටහන් කරලා තියෙනවා. ධර්ම කාරණේ උපුටා දක්වනකොට අපි පෙළ දහමේ තියෙන තැනත් එක්ක කියනවා. ඒ නිසා අපේ බෞද්ධ අය තමන්ට කමෙන්ට් කරන්න අවස්ථාවක් තිබෙන නිසා අපරාධය අකුසල් කරගන්න එපා. තමන්ට ගැලපෙන්නේ නැත්නම් තමන් ඒක මග අරින්න පුළුවන් නේ. ඒත් ඒකට අපවාද කරලා, සමච්චල් කරලා, නින්දා කරලා කොච්චර පව් පුරව ගන්නද? මටද ඒක නෑනේ. ඒක භාග්‍යවතුන් වහන්සේටනේ. මොකද පෙළ දහමේ තියෙන තැන සඳහන් කළාට පස්සේ ඒක ඕන කෙනෙකුට මේ සර්ච් කරලා බලන්න පුළුවන් නේ. ඒකින්ද ඒක ගැන හිතන්න. හැබැයි මේ බ්‍රාහ්මණයින්ගේ කාරණාව ගත්තොත් බ්‍රාහ්මණයෝ ඊටාම වැරදි දෘෂ්ටි මතවාද ප්‍රමාණයක් අපේ තේරවාදී බුදුදහමට සාපේක්ෂව ඉදිරිපත් කළා තියෙනවා. වැරදි දෘෂ්ටි, වැරදි මතවාද ගොඩක්. හැබැයි උන්ගේ ලෞකික ඥානය, ලෞකික විෂයන් ගැන තිබුණු දැනුම ඒක ඉතින් අපිට 100% ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒ කාලේ ලෝකය පවත්වාගෙන ගියේ ඒ කට්ටියන්ගේ ඥානයෙන්. රාජ්‍ය පාලනය සිද්ධ වුණේ, වෙනත් විශේෂේත්‍රයන්හි දැනුම ලැබුණේ, ආයුර්වේදයද ඔය බොහෝ දේවල් ඒ බ්‍රාහ්මණයින්ගේ ගාව තිබිච්ච ඥානයත් එක්ක ගියපු දේවල්, දැනුම එක්ක. ඔවුන් ගාව පාරම්පරිකයෙන්ම දැනුමක් තිබ්බා. හැබැයි ඔවුන්ගේ අදහස බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා. මොකද උප්පත්තියෙන් කෙනෙක් උසස් වෙනවා කියන එක. උත්පත්තියෙන් කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ 100%ක්ම ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ වදාලා නැහැ. උත්පත්තියෙන් කවුරුත් උතුමෙක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් උත්තමෙක් වෙන්නේ නැහැ. ඉපදිච්ච ගෙදර අනුව, ඉපදිච්ච අම්මා තාත්තගේ කුලේ අනුව
ඉපදිච්ච විද්‍ය අනුව කෙනෙක් ඉතාම උත්තමයෙක් හෝ ඉතාම පහත් කෙනෙක් වෙන්නේ නැහැ. කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාලා කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වෙනවා. කර්මයෙන්ම කෙනෙක් බ්‍රාහ්මණ නොවන තත්ත්වයටපත් වෙනවා කියලා. කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වෙනවා. කර්මයෙන් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ගේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. යක් කරන දේවල් අනුව. කොහොම කරන දේවල්ද? හිතලා මතලා කරන දේවල් අනුව. චේතනාන්විතව කරන දේවල් අනුව. කෙනෙක් උසස්සෝ පහත් වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඔබ ධම්මපදයේ අරගෙන බ්‍රාහ්මණ කියලා වග්ගයක් තියෙනවා. වග්ගයක් කියන්නේ ඒ කොටසේ අන්තර්ගත සියලුම ගාථා ධර්මයන් මහරහතන් වහන්සේලාගේ ඒ බ්‍රාහ්මණ කියලා භාග්‍යවතුන් වහන්සේ අඳුන්නපු ඒ උතුමන් වහන්සේලා පිළිබඳව සිද්ධ කරපු වටින දේශනා. බ්‍රාහ්මණ කවුද බ්‍රාහ්මණයෙක් කියන්නේ? කොයි වගේ උතුම් කෙනෙක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේගේ වටින මඟ පෙන්වීමනේ. හැබැයි මෙහිදී අවධාරණය කරනවා කෙනෙක් කර්මයෙන් තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ. කර්මයෙන් තමයි අබ්‍රාහ්මණ වෙන්නේ. බ්‍රාහ්මණ නොවෙන්නේ කියලා. කර්මයෙන් කියලා. ක්‍රියාවන් චේතනාන්විතව කරන දේවල්. දැන් බලන්න ඒකට උන්වහන්සේ පෙන්වලා දෙනවා. කස්සකෝ කම්මනා හෝති සිප්පිකෝ හෝති කම්මනා වානිජෝ කම්මනා හෝති පෙස්සකෝ හෝති කම්මනා. දැන් බලන්න. කර්මයෙන් ගොවියෙක් වේ. කවුරු හරි කෙනෙකුට ගොවියෙක් කියලා කියනවා නම් ඒකට එහෙනම් මොකද හේතු වෙන්න ඕන? එයා ගොවිතැන් කරන්න ඕන. එයා ගොවිතැන් කරනවා නම් එයාට කියන්න පුළුවන් එයා ගොවියෙක්. කුමක් අනුව තීරණය වෙන්නේ? කරන ක්‍රියාව. කරන ක්‍රියාව අනුව එයා ගොවියෙක්. ඒක තමයි සම්මුතිය හැදෙන්නේ. අපේ රටේ ගොවිගම කියලා කුලයක් තියෙනවානේ. කරාව කියලා කුලයක් තියෙනවා. තුරාව කියලා කුලයක් තියෙනවා. නවන්දන්න කියලා කුලයක් තියෙනවා. සලාගම කියලා කුලයක් තියෙනවා. දැන් මේ කුලවල ඉපදිච්ච අය ඉන්නවා සමහර වෙලාවට ඒ වෘත්තිය යෙදෙන්නේ නැහැ. ගොවිතැන් කරන්නේ නැහැ ගොවිගම කිව්වට. කුඹුරක් ඇහැටවත් දැකලා නැතුව ඇටි ඉන්නවානේ. ඒ කියන්නේ කවදාකවත් කුඹුරකට බහැලා නැහනේ. ඇහැට දැකලා නැහැ කියන්නේ එයා ඒ ක්‍රියාව කළා නැහැ. ගොවිතැන් කළා නැහැ. අඩුම මේ මෑටයක්වත් ඉඳලා නැහැ. හැබැයි යා ගොවිගම කියලා කියනවා. එතකොට ඔබට කියලා දෙන්න ඕනේ මොකක්ද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව කවුරු හරි ගොවියෙක් කියලා අඳුරනන්න නම් එයා කරන ක්‍රියාව අනුව ඒක කරන්න ඕන. ඒක තමයි හේතුව. ගොවියා කියන්නේ ඵලය නම් හේතුව මොකක්ද? එයා ගොවිතැන් කරන එක. ඒ කියන්නේ කර්මයෙන් කම්මනානේ කර්මයෙන් තමයි එයා කස්සකෝ කියන්නේ ගොවියට පාලියේ. කර්මයෙන් තමයි ගොවියෙක් වෙන්නේ. ගොවිතැන් කරන්නේ නැති එක්කෙනෙකුට ඉතින් ඔය පරම්පරාවේ කියන්න පුළුවන් යා ගොවිගම කියලා. ඒ උනාට යා ගොවිගම වෙන්නේ නැහැ බුද්ධ ධර්මයට. ගොවිගම වෙන්නේ යා ගොවිතැන් කරනවා. දැන් ඕනනම් කමෙන්ට් කර බනින්න පුළුවන් අපේ කුලයට බැන්න කියලානේ. ඉතින් මටත් එහෙම කුලයක් තියෙනවා. ඔබටත් තියෙනවා. ඒවා මේ අපි තෝරගත්තුවා නෙමෙයි. අපි උපදිනකොටම අපේ ගමේ වැඩිපුර පිරිසක් ඉඳලා තියෙනවා ගොවිගම කියන කුලයටයි. ඉතින් එතකොට ඒ කුලේ තව කුලවලට අයිති අය ඉන්නවා අපේ ගමේ. එතකොට එහෙම එක කුලවල ඉපදිලා තියෙනවා. ඉතින් කවුරුත් තෝරගෙන නෙමෙයි. මං ඉපදිලා ගොඩ කාලයකට පස්සේ තමයි දැනගත්තේ මං ගොවිගම කියලා. මගේ යාළුවා අසුවල් කුලේ කියලා. මෙහෙම එක කුලනේ. ඒවා ඇත්තටම ගත්තොත් ඒ කවුරක්වත් ගොවිතැන් කරන මිනිස්සුත් නෙමෙයි. ඒවත් ඔක්කොම දළු කඩනවා ගිහිල්ලා. අපේ ගමේ බහුතරයක් මිනිස්සු අපේ අම්මා තාත්තගේ ඉඳලා ගොවිතැනක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවත් දළු කඩනවා, ගල් වැටි බඳිනවා, කාණු කපනවා, ගොවිගම කුලේ මිනිස්සුත් ඒවත් වැඩ කරනවා කම්කරුවෝ විදියට.
ඊළඟට වෙනත් කුලවල අයත් ගිහිල්ලා ඒ තේවත්තෙම ඒ විදියටම වැඩ කරනවා. හැබැයි කසාද බඳින වෙලාවට අරක ඇදලා ගන්නවා. ශාසනෙත් එක යුගයක මහාන කරද්දී උපසම්පදා කරද්දී ඒවා ඇදිලා ආපු අවස්ථා තියෙනවා. දැන් සෑහෙන දුරට අඩුයි. 100%ක් නැහැ කියන්න තරම් මෝඩ වෙන්න ඕනේ නැහැ අපි. ඒ මහන් ගන්න දෙයක් නැහැ. තවමත් ඒ කුල ආදී කාරණා සලකන අවස්ථා සලකන තැන් නැතුව නෙමෙයි. හැබැයි මිනිස්සුන්ට ඒක තියෙනවා. ඒ වගේම ඒ අනිත් කුලවල අයත් ඒගොල්ලොත් ඒ විදියටම කල්පනා කරනවා. ඒ නිසා මා ඔබට මෙත්සිතින් යුක්තව යෝජනා කරනවා ඔබ හරියටම අවබෝධ කරගන්න කවුරු හරි ගොවි නම් එයා ගොවිතැන් කරන කෙනෙක් බුදුදහමට. එයා ගොවිතැන් කරන කෙනෙක්. ගොවිතැන් කරනව නම් තමයි එයා ගොවියෙක් වෙන්නේ. කරන කර්මය අනුව තමයි එයා කවුද කියලා අපි තීරණය කරන්නේ. අපේ දහමට. ඊළඟට කර්මයෙන්නේ සිප්පිකෝ හෝති කම්මනා. මොකක් හරි ශිල්පියෙක් වෙන්නේ එයා කරන කර්මය අනුව. දැන් එක යුගයක රත්තරන් බඩු ආදී හදපු අයනේ, වලං ආදී දේවල් හදපු අය. ඒක ශිල්පයක්නේ. ඒ කරන ක්‍රියාව අනුව ඒ ශිල්පියා ඒ කරන ක්‍රියාව අනුව මෙයා මේ ශිල්පයෙක් කෙනෙක් කියලා ඇඳින්නවා. පුදුම අවාසනාවක් කියන්නේ ඒවා මේ අපේ සමාජයේ උනේ ඊළඟට ඒ ශිල්ප ශ්‍රේණිය නියෝජනය කරන මිනිහා පහළ මිනිහෙක් ලෙස තමයි කල්පනා කරන්නේ. නේ. පහළ මිනිහෙක් ලෙස කල්පනා කරන්නේ. හැබැයි එයා ඒ ශිල්ප කරන දැන් ගොවිතැන කියන්නේ තව එක කර්මාන්තයක් නේ. රත්තරන් බඩු හදනවා කියන්නේ තව එක කර්මාන්තයක්, එක ශිල්පයක් නේ. ඒක පුළුවන් ද ගොවිතැන් කරන මිනිහෙකුට කරන්න? මුද්දක් හදන්න පුළුවන්ද නේ? චේන් එකක් මේ බෙල්ලට දාන එකක් හදන්න පුළුවන්ද? බ්‍රේස්ලට් එකක් හදන්න පුළුවන්ද ඒගොල්ලන්ට? ඒ වගේ සියුම් වැඩක් පුළුවන්ද ගොවිතැන් කරන මිනිස්සුන්ට? බෑ. එක වෙන එකක්. එක වෙනම ශිල්පයක් නේ නේද? එක වෙනම ශිල්පයක්. එතකොට ඒ ශිල්පය කරන නිසා තමයි එයාට එහෙම කියලා තියෙන්නේ. ඒකෙන් එයා උසස් මිනිහෙක්ද පහත් මිනිහෙක්ද එහෙම තීරණය කරන්න බෑ. බුදුදහමට අනුව බෑ. කවුරු හරි කෙනෙක් අඳුන්වනවා නම් මෙයා මේ රස්සාව කරන හින්දා මෙයා මේක. එච්චරයි. ඒ රස්සාවේදී රස්සාව කරන්නේ නැත්නම් එයා ඒකට අයිති නැහැ. එයා ඒකට අයිති නැහැ. අපි දන්නේ නැති වුණාට අපේ ඔය කුල ભેද කියන ඒවා උඩට මතු කළේ පටහිර ජාතීන් අපිව පාලනය කරන අවස්ථාවේ ඒගොල්ලෝ හොඳට දැනගත්තා මේගොල්ලෝ අතර කුල ભેද තියෙනවා. මේ කුල ભેදය හරියටම පාවිච්චි කරන්න පුළුවන් මේගොල්ලෝ බෙදලා වෙන් කරන්න කියලා. ඒ කියන්නේ බෙදලා පාලනය කරන්න බෙදුවම පාලනය කරන්න ලේසියිනේ මිනිස්සු. චූටි කෑලි වලට කඩලා දැම්මම පාලනය කරන එක හරි ලේසි. සමගි වෙන්නේ නැහැනේ කැරලි ගහන්න එහෙම. එතකොට සුදු ජාතිකයෝ ලෝකේ පුරාම ඒගොල්ලෝ අත්පත් කරගත්තු රාජ්‍යයන් වල මම ඉතිහාසය කියවලා තියෙනවා යම් දුරකට ඒගොල්ලෝ හැමතිස්සෙම මේ බෙදා පාලනය කිරීම කියන එක කරලා තියෙනවා. ඒ ලනුව හරි ලේසියෙන් අපි ගිලිනවා. හරි ලේසියෙන් ගිලිනවා අපි. ඒ කියන්නේ ඒ අපේ ඇඟේම තියෙනවා අනිත් එක්කෙනාව පහත් කරන්න ඒ අනිත් එක්කෙනාව ප්‍රතික්ෂේප කරන ඒක කොච්චර ගිහිල්ලාද කියනවා ඒක ඥානයක් වගේ දැන්. ඒවා අපේ ගති වලින්ම එනවා. එතකොට අපි ඒක අනිත් කුලයේ කෙනා දැක්ක ගමන් පිළිකුල් කිරීම ඒක ඉබේම මිනිස්යාගෙන් එනවා. එතකොට ඒ වගේ එකක් දේශපාලනය කරන්න දන්න අය ඒක හරියටම පාවිච්චි කරනවා. හරියටම පාවිච්චි කරනවා. මම දන්නවා මේ එක යුගයක ඔය මේ රටේ සමාජයේ මේ දේශපාලනික ඒ වගේ දේවල් මේ පිළිබඳව මම දැඩි මැදිහත් වීමක හිටියා මගේ තරුණ කාලේ. එතකොට මම දන්නවා සමහර පක්ෂවල ඒ නොමිනේෂන් දෙන්නේ නේ ඡන්දෙට ඉල්ලන එක්කෙනා තීරණය කරන්නේ ඒ පළාතේ තියෙන කුල පදනම බලලා. මොන කුලයේ කට්ටියද මෙහි ඉන්නේ? එහෙනම් නියෝජිතයා පත් කරගන්න ඕනේ ඒ කුලෙන් කියලා. එතකොට මනාප ගහනවා කුලේ හින්දා කියලා. අපේ එකෙක් කියලා ඡන්දය දෙනවා කියලා. අපේ රට ඔහොම තියෙනවා ඇති ඇත්තටම.
අපේ රටේ තියෙන නේද අපේ රටේ තියෙන බෙදීම් එක ගත්තම අපේ රට ඔහොම තියෙනවා ඇති. මොකද්දෝ පෙර පිනකට අපේ රට ඔය ඇති ඔහොම හරි යන්නේ. නැත්තම් අපේ තියෙන බෙදීම් එක්ක අපේ මනසවල් වල තියෙන පටු චෛතසික එක්ක හරි පුදුමයි අපි ඔහොම ඉන්නවා. ඉතින් අර සමහර වෙලාවට අපේ ඒ වෙන්කිරීම නිසා හරියට පීඩා විඳින මිනිස්සු. හරියට පීඩා විඳින. සමහර අයට තමන් කොච්චර එකිනෙකාට ආදරේ වුණත් විවාහ වෙන්න බෑ. විවාහ වුණොත් අම්මලා කෙනෙක් ගඟට පයින්නවා. ලින්දේ පනලා මැරෙනවා. එහෙම කියනවනේ. ඉතින් විඳෝ නේ තමන්ට තමන් ආදරය කරන තමන් කැමති මනුෂ්‍යව තෝරගෙන විවාහ වෙන්න නැතුව කොච්චර පීඩා විඳිනවද නේ. ඊළඟට අම්මලගේ හිත හදන්න ඉතින් ගොඩක් අය තමන් අකමැති වුණත් අම්මලා තෝරලා දෙන කෙනෙක්ව තීරණය කරනවා. මට මේ ඔක්කොම නැති කරන්න බෑ. නමුත් මම ඔබට කියන්නේ බුද්ධ ධර්මයට අනුව නම් මට කියන්න පුළුවන් එකම දේ තමයි කවුරු හරි කෙනෙකුගේ කරන ශිල්පය අනුව තමයි එයා ඒ ශිල්පියා කියලා හඳුන්වනව නම් හඳුන්වන්න ඕන. ගායන ශිල්පියෙක් කියලා හඳුන්වන්න නම් එයා සින්දු කියන්න ඕනේ. නර්තන ශිල්පියෙක් කියලා හඳුන්වන්න නම් එයා නටන්න ඕන. වාදන ශිල්පියෙක් කියලා හඳුන්වන්න නම් එයා බෙරයක් හරි ගහන්න ඕන. නේ? ඒ කියන්නේ යමක් වාදනය කරන එක්කෙනා වාදන ශිල්පියා. ගායනය කරන එක්කෙනා ගායන ශිල්පියා. එතකොට මැටි වලින් ශිල්පයක් කරන එක්කෙනා රත්තරන් වලින් ශිල්පයක් කරන එක්කෙනා යකඩ වලින් ශිල්පයක් කරන එක්කෙනා ඒ විදියට ඒ ශිල්පීන් හඳුන්වනවා එක තලවලනේ. ඒගොල්ලෝ පහත් මිනිස්සු කලේ අපි මිසක ධර්මය නෙමෙයි. ධර්මය ඕවා නැහැ එකක්වත්. මතක තියාගන්න ධර්මය ඕවා නැහැ. බෞද්ධයෝවා කර හිටියට ධර්මය ඕවා නැහැ එකක්වත් නැහැ. හාමුදුරුලත් කරගෙන යනවා නම් හාමුදුරුලටත් කියන්න තියෙන ඉතින් ඒක ධර්මයට අදාළ නැහැ හාමුදුරුනේ. ධර්මයට අදාළ නැහැ. ඒත් ඉතින් මේ සමාජයේ ගිහිද පැවිදිද කියලා නැහැ. තාම ඔය මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි අය ගොඩක් ඉන්නවා. ගොඩක් ගැලවිච්ච උතුම් සායනහන්සලා ඉන්නවා මේ තත්වෙන්. අපි උන්වහන්සලට නමස්කාර කරනවා. උන්වහන්සලා කොයි දිශාවේ වැඩ හිටියත් ඒ වගේ හැඟීම් ඒ වගේ පටු සිතුවිලි ඉක්මවා ගිය පුතුම් සායනහන්සලට උන්වහන්සලා අපි දන්නවා වුණත් දන්නේ නැති වුණත් අපේ හදවතේ නමස්කාරය උන්වහන්සලට තියෙනවා. මොකද එතනින් ශාසනය ගලවපු එකට. එතනින් තමන්ගේ පන්සල ගලවගත්තු එකට. මොකද අපේ පන්සල අපේ සමාජය අපේ ශාසනය අඩුම ඒ ටිකෙන්වත් වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් කරන්න මැදිහත් වෙච්ච අවංක හාමුදුරුලට අපේ හදවතේ වන්දනාව හැමදාම හිමි වෙනවා. ඒ පීඩා මැද ඒව කරලා තියෙන බැනුම් ඒ තත්වයන් වෙනස් කරපු තුන් හාමුදුරුලා ඉන්නවා ලංකාවේ. වැඩ ඉඳලත් තියෙනවා අදටත් ඉන්නවානේ එවැනි හාමුදුරු. ගිහි සමාජෙත් ඒ ප්‍රශ්නේ විසඳන්න වීරිය කරපු ගිහියෝ ඉන්නවා. සමාජ නායකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපේ ගරුත්වය හිමි වෙනවා. මොකද ඒගොල්ලෝ කවදාවත් පටු විදියට හිතලා නැහැ. ඒ මත පොලිටික්ස් කරා. ඒ මතින් දේශපාලනය කළා තමන්ගේ අරමුණු ගෙනියන්න හිතලා නැහනේ. ඒක නරක දෙයක්. බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව ඔබ තේරුම් ගන්න කවුරු හරි ශිල්පය අනුව එයා ශිල්පියා වෙනවා මිසක උප්පත්ති අනුව නෙමෙයි. අපි කියමුකෝ ප්‍රබල ගායකයෙක්ගේ පුතෙක් වුණාට එයාට ගායන ශිල්පියා කියනවද? නෑ. එයාට සින්දු කියන්න පුළුවන් නම් එයාට ඒ කුසලතාවය තියෙනවා නම් අපි එයාටත් කියනවා කලා ශිල්පියෙක් නේ. ගායන ශිල්පියෙක් අපි එහෙම කියනවා. හැබැයි එයාට සින්දු කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්තම් කියන්න බෑ. යන්න පුළුවන් එයාගේ තාත්තා ගායන ශිල්පියෙක් එච්චරයි. එයාගේ අම්මා ගායන ශිල්පිනියක්. ශිල්පේ දන්නවා නම් ඒ ශිල්පය මත එයාගේ කවුද කියලා එයා නම් කරාට කමක් නැහැ. ඊළඟට දැන් වෙළඳාම් කරන එක්කෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයා වෙළඳා නේ
වානිජෝ කම්මනා හෝති. කවුරු හරි කෙනෙක් ඉතින් ව්‍යාපාර කටයුතු කරනවා නම් සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ හෝ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒගොල්ලන්ට අපි කියන ඒගොල්ලෝ බිස්නස් ෆැමිලි එකක් නේ, බිස්නස් කරන ෆැමිලි එකක්. ව්‍යාපාරික පවුලකාය. ව්‍යාපාරික පවුලකාය. නැතු උපත්තියෙන් වෛශ්‍ය වෙන්නේ නැහැ බුදුදහමට අනුව. වෛශ්‍ය කියලා බ්‍රාහ්මණයෝ කියවනේ කකුල් දෙකෙන් ඉපදුන මහා බ්‍රාහ්මණයාගේ කලව වලින් කියලා. ඌරු තදස්ය අධවෛශ්‍යන් කියලා කිව්වේ නේද? ඒ කියන්නේ මේ කලව වලින් තමයි මේ වෛශ්‍ය ඉපදුනේ කියලා කිව්වා. බ්‍රාහ්මණයෝ නේ. බ්‍රාහ්මණයෝ කිව්වේ වෙලඳාම් කරන ඉපදුනේ කලව දෙකෙන් කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙලඳාම් කරනවා නම් එයා වෛශ්‍ය. වෙලඳාම් කරනවා නම් නේ. ව්‍යාපාර කරනවා නම් එයාට එහෙම කිව්වට කමක් නැහැ. වෛශ්‍ය කියලා. වෙලඳාම් කරන්නේ නැති කවුරුත් වෛශ්‍ය කුලය කියලා කියන්න බෑ බුදුදහමට. වෛශ්‍ය වෙන්න නම් වෙලඳාම් කරන්න. ව්‍යාපාර කරන්න. ව්‍යාපාර කරන අය වාණිජ්‍ය වෙලඳාම හින්දා එයාට කියන ව්‍යාපාරිකයා. බලන්න කොච්චර හේතුඵල ධර්මයක්ද කියලානේ. වාණිජ්‍ය කියලා වෙලඳාම් කරන්න නැත්තම් වෙලෙන්දා කියලා අඳුන්වනවා නම් එයාගේ කර්මය වාණිජ කර්මයනේ, වෙලඳාම් කියන කර්මය, ව්‍යාපාර කටයුතු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කර්මයෙන්ම 16ක් වෙයි. පෙස්සකෝ හෝති කම්මනා. දැන් සමහර කෙනෙක් ඉන්නවා මේ ගෘහ සේවකයෝ විදියට 16 විදියට වැඩ කරලා තියෙන 16 කියන්නේ සේවකෙක් කෙනෙක්. ඒ කාලේ තිබුණා. ඉතින් එයා එහෙම වැඩ කරනවා නම් විතරයි එයා 16ක් වෙන්නේ. නැතුව 16 කුල කියලා එකක් නැහැ. දැන් ඔය ගොඩාක් අය අත්තටම කිව්වොත් ගොඩාක් අය මේ ලංකාවේ අර එක යුගයක නෙමෙයි දැනුත් එහෙමයි ඔය දෙතුන් දෙනෙක් අත්අඩංගුවටත් ගත්තේ නේද? වතු කරේ දෙමළ මිනිස්සු ගැන කල්පනා කරන එකක් තමයි මේ ඒ දෙමළ පවුල්වල ඉන්න ගැහැණු ළමයි නේ. ගැහැණු ළමයි සහ කාන්තාවෝ ඒගොල්ලෝ ඉපදිලා ඉන්නේ කොළඹ ලොකු ගෙවල් වල බංගලාවල මේ මෙහිකාරකමට ඉපදිච්චයි කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒ බේබිලා බලා ගන්න ඒ බංගලාවල බේබිලා කියලානේ ඒගොල්ලොන්ට කියන්නේ. ඒගොල්ලෝ බලා ගන්න, টয়ලට් හොදන්න, ඒගොල්ලොන්ගේ ඉඳුල් කණ්ඩ ඒවට ඉපදිච්ච අය කියලා හිතන් තමයි ඉන්නේ වතු කරේ මිනිස්සු. ඉස්සර ඉඳලම ඉතින් ඒ වතු කරේ කාන්තාවෝ ඒවා ඉන්න මේ වතු හාම්පුතුන්ගේ ඉඳලා ඊළඟට ගත්තහම මේ ඒවයි ටිකක් පොඩි ඉහළ දූරයක් ඔය කංකානන් දූරේ දරපු මිනිස්සුන්ගේ පවා ලිංගික සූරා කැම්වලට ලක් වුණා. ඒ වගේමයි දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ ගෙවල් වලට ඒ තැන්වලට ගෙනාපු ඒ ගැහැණු අය එවැනි පීඩාවන්ට ලක් වෙලා තිනවා. දැන් එක්කෙනෙක් දෙන්නේ එළියට එනවා. ඒව දිගු කාලයක් එම් කරලා තියෙනවා. එහෙම උප්පත්තියෙන්ම 16 කරගන්න කියලා කට්ටියක් නැහැ. ඒ ළමයි ඉගෙන ගන්න ඕන, ඉස්කෝලේ යන්න ඕන. ඒ ළමයි තමන් කැමති රැකියාවක් කරන්න ඕන. කවුරු කොයි ආගමේ වුණා, කොයි ජාතියේ වුණා, කොයි කුලයට අයිති වුණා, හැම දරුවෙක්ම අවුරුදු 18 වෙනකන් ඉගෙන ගන්න ඕන. ඉස්කෝලේ යවන්න ළමයි. පාසලට යවන්න මොන හේතුවක් නිසාවත් කවුරු කිව්වත් ළමයි රැකියාවල යොදවන්න එපා. ළමයි පාසල් යන්න ඕන. එක දවසක් ගෙදර තියන්න හොඳ නැහැ. අපේ අම්මලා කවදාවත් අපිට ගෙදර ඉන්න දුන්නේ නැහැ නේ. අපි හොරලෙඩ අරන් කොච්චර ගෙවල් වල ඉන්න බොරු කරන්න හදලා තියෙද පොඩි කාලේ නේ. කොච්චරනේ. ඉන්න දෙන්නේ නැහැ. මොනවා කිව්වත් ඉස්කෝලේ යවන්න ඕන නේ. ඉස්කෝලේ යන්න ඕන. එයයි කෙනෙක් කොතනක ඉපදුනත් එයා ඉගෙන ගන්නනේ. ඉගෙන ගන්න යවන එක එයාට තියෙන අයිතියක්. හැම කුලයකම, හැම ජාතියකම, හැම ආගමකම ඉපදිච්ච දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ එයාගේ වෘත්තිය තීරණය කරයි. කවුරු හරි කෙනෙක් දාසභාවය තීරණය කරනවා නම්
තමන් ගෙදරක මේ කාර්යයක් විදියට වැඩ කරනවා කියලා තීරණය කරනවා නම් එයා දැනුම් තේරුම් ඇති වයසදී ඒක තීරණය කරන්න ඕනේ. ඒක කාටවත් වෙලඳාම් කරන්න බෑ ඒක. එහෙම තීරණය කළා නිගමනය කරලා එහෙම කවුරුත් කොන් කරලා තියන්න බෑ. බුදුදහමට අනුව ඒක සම්පූර්ණ වැරදි. ඒවට අපි කාටවත් අනුබල දෙන්න බෑ. අනුබල දෙනවා නම් වැරද්දක් ඒක. ඒ නිසා බුද්ධිමත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන යුගයේ මිනිස්සු හිටියා 16 කියලා මිනිස්සු හිටියා. හැබැයි කුලේ අනුව. බුදුහාමුදුරු දේශනා කළා නෑ. එයා රස්සාව විදියට තෝරගත්ත එක නම් එහෙම කිව්වට කමන්නේ 16 කියලා. පෙස්සක කිව්වේ 16 කියන වචනේ කියන්නේ සිංහලට එන්නේ 16 කියලා. ඒ කියන්නේ මේ ගෙදරක උදව්කාරයෙක් කම්කරු වෘත්තිය කියන එකනේ කම්කරු වෘත්තියනේ. කම්කරුවෙක් ලෙස වැඩ කරනවා කියන එක තෝරා ගැනීම. දැන් මේ රටේ කම්කරු වෘත්තිය ඉන්නේ ඕනතර. කුණු ගෙනියන මිනිස්සයා ඉන්නේ කම්කරුවෙක්. හැබැයි මිනිහා පහත් මිනිහෙක් නෙමෙයි. උදේට ලස්සනට ඇවිල්ලා ඒ මිනිස්සයා සන්තෝෂෙන් කුණු ටික අරගෙන යනවා. එන හැම මිනිස්සයාටම හමු වෙන හැමෝම උදේට සුබ උදෑසනක් කියනවා. කොහොමද ඔයාට කියලා අහනවා. එහෙම කවුරුක්වත් රැකියාව අනුව තමන් කරන රස්සාව අනුව උසස් පහත් කියලා එකක් නෑ. දැන් අපි එහෙම හදලා තියෙනවා. අපි ඒවා හදලා ඒවා පවත්වන්න යනවා. ඒක වැරදි නේ. ඒක වැරදි. ඒවා පුළුවන් තරම් අපේ ජීවිතවලින් අපි ප්‍රතික්ෂේප කරගත්තොත් ඊළඟ පරම්පරාවවත් තව ටිකක් ඉස්සරහට යයි. අපේ පැරණි උතුම් හාමුදුරුවෝලත් උතුම් ප්‍රබුද්ධ වටිනා වැදගත් ගිහියොත් විවිධ සමාජ මට්ටම් වලින් ආපු ගිහියෝ ඒගොල්ලෝ මේ தત્ත්වය නැතිකරන්න ගොඩාක් කැපවීම කළා තියෙනවා. ඒවයි ප්‍රතිඵල තමයි අද ඔච්චර හරි හොඳ. ඉතින් අපිත් යම් කැපවීමක් කරොත් අදහස් වලින් ආකල්ප වලින් තීන්දුව තීරණ වලින් නේද කැපවීමක් කරොත් මතක තියාගන්න. අන්න එතකොට ඊළඟ තව පරම්පරා එකක් දෙකක් යනකොට තව ගොඩක් මේ තත්ත්වය අපේ රටවල් වලින් දුරු කරගන්න පුළුවන් වෙයි. අපේ සමාජයන් තුළ මේ වගේ තත්ත්වයන් නිසා කෙනෙකුට හිංසා කරන එක, පීඩා කරන එක, පහත් කරන එක, කොන් කරන එක, නොසලකා හරින එක අඩු කරවන්න අපිට පුළුවන් වෙයි. හැබැයි අපි අද වපුරන බීජ අනුව ඒ ඵලය ලැබෙන්නේ. අපිත් ඒ ටිකම කරපින්නගෙන යනවා නම්, ඒ ටිකම ඒ විදියටම ගෙනියනවා නම් නේ අපි කවදාවක්වත් අපි මේ සමාජය යහපත් සමාජයක් කරන්න මැදිහත් වීමක් කරපු නැති අය වෙනවා නේ. ඒ නිසා මේ විෂයන් තේරුම් ගන්න බුදුහාමුදුරු මේ දේශනා කළා. ඊළඟට බලන්න සොරෙක්දනේ සොරෙක් වෙන්නෙත් කොහොමද? චෝරෝපි කම්මනා හෝති. කාට හරි හොරෙක් කියන්න පුළුවන් කොහොමද? එයා හොරකම් කරනවා නේද? එච්චරයි. හොරකම් කරනවා නම් එයා හොරෙක් විතරයි. එයා අන්සන්තක නොදුන්නු දෙයක් නිත්‍යානුකූල නොවන විදියට ගන්නව නම් එයා මොන ඇඳුම ඇඳගෙන හිටියත්, එයා මොන තනතුර දැරුවත්, එයා මොන පවුලේ ඉපදිලා හිටියත්, එයා නොදුන්නු දේ ගන්න කෙනෙක් නම් එයා හොරෙක්. එච්චරයි. හොරා කියන්නේ හොරකම අනුව ලැබෙන නමක්. හොරෙක් වෙන්නේ හොරකම් කළොත්. කර්මයෙන්ම තමයි යාට ඒක ලැබෙන්නේ. කර්මය අනුව එයා හොරෙක්. මොකද එයා හොරකම් කිරීම නැමැති අදත්තා දානේ නැමැති කර්මය කරනවා. ඒ අනුව එයා හොරෙක් ලෙස භාග්‍යවතුන් වහන්සේ හඳුන්වනවා. එතකොට එයාගේ කුලේ යා බ්‍රාහ්මණ, යා අර කුලේ මේ කුලේ වැඩක් නැහැ. එයා හොරෙක්. එයා අයිති නෑ ඒ කාරණාවලට, උප්පත්තියේ කතාවලට එයා අයිති නෑ. හොරකම් කරනවා නම් එයා අඳුන්වන්න පුළුවන් නේ. එයා හඳුන්වන්න පුළුවන් එකම තැන මොකද? එයා හොරෙක්. එච්චර එයා හොරකම් කරනවා. මොකක්ින්දද හොරෙක් කියන්නේ? හොරකම් කරන හින්දා. වෙන මොකක්වත් හින්දා හොරකම් කරන හින්දා තමයි හොරෙක් කියන්නේ. ඊළඟට යෝදා ජීවෝපි කම්මනා. හේවායෙක්ද කර්මයෙන් වේ. යෝදා ජීව කියන්නේ හේවායෝ. යුද්ධ බටයනේ. යුද්ධ බටය හේවාය. ඒ හේවායෙක් වෙන්නේ එයා ඒ කරන රස්සාවනු. නැතුව කාට හරි හේවායෙක් කියන්න බෑනේ. හේවායෙක් කියන්න බෑ නැත්තම්. හේවායෙක් කියන්න නම් එයා හේවා කර්මය කරන්න ඕන.
එයා ආරක්ෂක සේවාවේ වැඩ කරොත් එයාට ඒ නම කිව්වට කමක් නැහැ. ඒ නම කිව්වට කමක් නැහැනේ. ඒ නම කියන්නේ ඒ වෘත්තිය අනුව. කරන කර්මය අනුවයි කෙනෙක් කවුද කියලා අනන්‍යතාවය ලැබෙන්නේ. ඒකයි බුදුදහමේ මේ අවතාරණය මේ එක උපමාවලින් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ අපිටනේ. මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ට සූත්‍රය ඇසුරු කරගෙන මේ වටින කාරණා ටික හොන්දට තේරුම් ගන්න ඕන. මේවා තේරුම් ගත්තේ නැතොත් අපරාධය අපේ මේ ජීවිත. මේවා තේරුම් අරගත්තොත් අපේ ගොඩාක් ආකල්ප වෙනස් කරගන්න පුළුවන්. අපි හිතන විදිය ගොඩක් වෙනස් කරගන්න පුළුවන්. ගොඩක්. ලොකු පරිවර්තනයකට ලක් කරගන්න පුළුවන් නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් යජකෝ කම්මනා හෝති රාජාපි හෝති කම්මනා යාග කරන්නෙක් යාග කරන කවුරු හරි ඉන්නවා නම් එයා යාග කරන්නා කියන නමට සුදුසුයි. එයා යාග කරන්නා වෙන්නේ උප්පත්තියෙන් වෙන්න බෑ. දැන් බ්‍රාහ්මණ ධර්මයට අනුව තිබුණේ ඉපදිලා ඉන්නවා බ්‍රාහ්මණ කුලේ යාට තමයි යාග කරන්නයි තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා නෑ. කවුරු හරි යාග කරනවා නම් එයාට කියන්න පුළුවන් යාග කරුවා කියලා. යාග කරුවා කියන්න පුළුවන් ඒ කරන ක්‍රියාවන්. නේ. දන් දෙන එක්කෙනාට අපි කියන්නේ දානපතිය කියලා. දන් දෙනවා නම් දානපතිය. දන් දෙන එක්කෙනා. නේ. යාග කරන එක්කෙනාට යාග කරුවා කියනවා. එයා ඒ කරන ක්‍රියාවන්. ඊළඟට රජකම් කරනවා නම් රාජ්‍ය පාලනය කරනවා නම් එයා රජු. රාජ්‍ය පාලනය කරනවා නම් එයා රජු. නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට විවිධ තමන් කරන වෘත්තිය අනුව තමන් කරන ක්‍රියාව අනුව කර්මය අනුව තමයි එයා කවුද කියලා අපිට හඳුන්වන්න පුළුවන් කියලා. එහෙම නැතුව හඳුන්වන්න බෑ කාටවත් කවුරුවත්. හැමෝටම අදාළයි ඒ කාරණේ. ගිහි වුණත් පැවිදි වුණත් නේ. ඒව මේතං යථා භූතං කම්මං පස්සන්ති පණ්ඩිතා පටිච්ච සමුප්පාදා දසා කම්ම විපාක කෝවිදා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝකය පටිච්ච සමුප්පාදයේ දක්නා වූ කර්ම විපාකයෙහි දක්ෂ වූ පණ්ඩිතයෝ මෙසේ මේ කර්මය තත්වාකාරයෙන් දකිති. පටිච්ච සමුප්පාද ධර්මය හේතුඵල ධර්මය දන්න අය කවුද කොහොමද කියලා කර්මයට අනුව ඒ අයගේ යථාර්ථය ඵලය අඳුන්වලා දෙනවා. දැන් ඔබට කියපු හැම කරුණකම බලන්න පටිච්ච සමුප්පාදෙන්නේ තිබුණේ මේ හේතුව නිසා මෙයා මේ හේතුව නිසා මෙයා. එහෙම නැතුව අරයා මැව්වා මෙයා මැව්වා අරයාගේ කැමැත්තට මෙයාගේ කැමැත්තට මෙයා උසස් අරයා පහත්. බුදුදහමේ ඒව නැහැ. බුදුදහම කියනවා හේතුඵල ධර්මානුකූලව යම්කිසි කෙනෙක් කරන කර්මයට අනුව ඒ ඵලය තීරණය වෙනවා. ඒ අනුව තමයි ඒ නාමකරණයන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඊටාම බුද්ධිමත් ඔබ ඔය ටික වටහා ගන්නට ඕනේ. හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කම්මනා වත්තතේ ලෝකෝ කම්මනා වත්තතේ පචා කම්ම නිබ්බින් ධනා සත්තා රතස්සා නිච යායතෝ ලෝකය කර්මයෙන් පවති. සත්ව සමූහය කර්මයෙන් පවති. යන්නා වූ රතයේ කඩ ඇනයමෙන් සත්වයෝ කර්මයෙන් බඳනා ලද්දෝය. කරන ක්‍රියාවත් එක්ක තමයි සත්වයාගේ පැවැත්ම තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හිතලා මතලා දැනුවත්ව තමන්ම තෝරගෙන කරන ක්‍රියාවන් අනුව නේ කරන කර්ම අනුව සත්වයාගේ පැවැත්ම ලෝකයේ පැවැත්ම තීරණය වෙනවා නිගමනය වෙනවා කියන එක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හරියට රථය ඉස්සරහට යන එක තීරණය කරන්නේ අර රථයේ තිබෙන රෝද ගැලවෙලා යන්නේ නැති වෙන්න දාන කඩ ඇනයෙන් වගේනේ. රෝද හයි වෙන්න රෝදය රථයට ඇමිනිලා තිබෙන්න යොදන කඩ ඇනය වගේ තමයි
කරන කර්මය සත්වයව ගැට ගහලා තියෙනවා මේ ලෝකෙට. හින්දා ඔබ හැම කෙනෙක්මනේ හොඳට තේරුම් ගන්න. උප්පත්ති අනුව කාගේවත් උසස් පහත්කම් තීරණය කරන්න එපා. කවුරුවත් හිංසාවට පීඩාවට ගොදුරු කරන්න එපා. කවුරුවත් තමන් ඉපදිච්ච කුලය තෝරගත්තු එකක් නෙමෙයි. කවුරුවත් තමන්ගේ අම්මා තාත්තා තෝරගෙන ආපු අය නෙමෙයි. තමන්ගේ ආගම ධර්මය කියන්නේ තෝරගත්තු එකක් නෙමෙයි. ඇත්තටම ගොඩක් අයට උප්පත්තියෙන් ලැබිච්ච දේ. ඉපදෙනකොටම අපි මේ කුලයට අයිති, මේ රටට අයිති, මේ පළාතට අයිති, මේ අම්මා තාත්තා මේ ආදී වශයෙන් අපි උපදිනකොටම දේවල් වෙන් වෙලා. එතකොට ඒක කාගේවත් තෝරා ගැනීමක් නෙමෙයි. නිදහස් තෝරා ගැනීමක් තිබුණා නම් කෙනෙකුට ඇත්ත වශයෙන්ම ඒ තෝරා ගැනීම හැමෝම කරයි ඒ කාලේ හැටියට ඉහළයි සම්මත දේවල් ටිකමනේ. එහෙම තෝරා ගන්න පුළුවන් වුණා නම්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ලෝකේ යථාර්ථය තමයි බොහෝ දේවල් අපිට එහෙම තෝරා ගැනීමට අවස්ථාවක් නැහැ. අපි ඉපදිලා ටික කාලයක් ගිහිල්ලා දැනගන්නවා මේ කුලයට අයිති, මේ ජාතියට අයිති, මේ ආගමට අයිති, මේ පළාතට අයිති, මේ ප්‍රදේශයට අයිති. බෝධිසත්වයන් වහන්සේ නම් උපදින්නට පෙරම ඔය විදියට කරුණු 5ක් ගැන අවධානය යොමු කළා කියලා දේශනාවේ සඳහන් වෙනවා බුද්ධ චරිතේ නේද? එතකොට ඒ කරුණු 5 තුල උන්වහන්සේ තමන් උප්පත්තිය ලබන තැන තීරණය කළා කියලා. ඉතින් අපේ තීරණයක් නෙමෙයිනේ අපි උප්පත්තිය ලැබපු තැන. අපි කවුරුත් ඉපදිලා එතන. ඉතින් එතන අපි ඉපදිලා වගේමයි අනිත් මිනිස්සුත් ඉපදිලා. ඒක යාගේ තෝරා ගැනීම නෙමෙයි. එයාට ඉපදිච්ච තැන අනුව යම් යම් ගතිසිරිත් ටිකක් ඇති අපිට වඩා වෙනස්. හැසිරීම්, කතා බහ එහෙම ඇති. ඒක යාගේ අනන්‍යතාවය. හැබැයි ඒ හැම කෙනෙකුටම අවස්ථාවක් තිබෙනවා පසුව දැනුම අවබෝධය එනකොට තමන් කරන වෘත්තිය මොකක්ද? තමන් ඉන්න තලය මොකක්ද? තමන් ජීවත් වෙන පළාත මොකක්ද? ප්‍රදේශය මොකක්ද? ඒ ඔක්කොම තීරණය කරන්න අයිතියක් තියෙනවා. අපි මිනිස්සෙක් උප්පත්තිය ලැබපු තැන හොය එයාට පීඩා කරන එක, හිංසා කරන එක අපි කවුරුත් නොකළ යුතු දෙයක්. ඒක අධාර්මික දෙයක්. ඒක පාපී දෙයක්. ඒක අකුසලයක්. ඒක වැරද්දක්. ඒ නිසා මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවා. කරුණාවෙන් දයාවෙන් ඔබ හැම කෙනෙක්ම මේ දහම් කොටස තේරුම් ගන්න. වරින් වර තථාගත දේශනාවෙන් අපි මේ දහම් කරුණු ඔබට ගෙනහැර දක්වන්නේ අපි අපේ සංසාර ගමන යහපත් කර ගන්නට නම් අපි අපේ මේ භවය තුල ඊටාම යහපත්ව ඊටාම නිවැරදිව හිතන්න, කටයුතු කරන්න සහ තීන්දුව තීරණ ගන්න හැසිරෙන්න අපි පෙළඹෙන්න ඕනේ. එතකොටයි අපේ ඊළඟ භවගාමී ජීවිතය හරි යහපත් එකක් වෙන්නේ. අපිට අඩුම අපේ හිතවල තිබෙන මේ වගේ ඊටාම අවරගන්නේ සිතුවිලි දුරු කරගන්නවත් බැරි නම් සියලු කෙලෙස් නසා ගැනීම ගැන කවර කතාද? ඒක කොහොම කරන්න පුළුවන් වෙයිද? ඒ නිසා අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරපු ඒ පින්වත් පිරිසගේ ඒ අරමුණු සපුරා ගන්නට ඔබ ධර්මය අහලා තථාගත වචනය මොකක්ද කියලා ඉපදීම, කර්මය, බ්‍රාහ්මණ බව, බ්‍රාහ්මණ නොවන කම ගැන ආදී කරුණු ගැන බොහෝ ධර්ම කරුණු ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. ඇහුම්කම් දුන්නා, තේරුම් ගත්තා. රැස් කර ගන්නට යෙදුණු සියලුම පින් කුසල් ජීවතුන් අතර හිටියානම් හෙට වගේ දවසක ජූලි මාසේ 30 වෙනිදාට 73 වන ජන්මදිනයේ සමරන අභාවයටපත් මාස 2කමාරකට පෙර අභාවයටපත් ලලිතා ඉදිරිසිංහ ආදරණීය මාතාවට ඊට පෙර අභාවයටපත් ගුණදාස ඉදිරිසිංහ ආදරණීය පියාණන්ට චන්දිමා ඉදිරිසිංහ සහෝදරිය ඇතුළු කොට ඒ පවුලේ මිය ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අපේ චන්දන මහත්මාණන් නමින් ඒ වගේම ලංකාවේ ජීවත් වෙන
ඒ දියණිය චමිලා ඉදිරිසිංහ මහත්මිනිය නමින් මිය ගියපු සියලුම දෙනාටත් ඒ මව්පියන් ඇතුළු කොට සියලු ඥාතීන්ටත් මේ පින් අත්වේවා. වනහපු ඔබ නමින් මිය ගියපු සියලු දෙනාටත් මේ පින් අත්වේවා. මේ වසංගතය නිසා බොහෝ දෙනෙකුට අවසන් කටයුතුවත් කරන්ට ගෞරවනීයව අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් සල්ලි තිබුණ නම් වෙනස් වෙනවා, බලය තිබුණ නම් වෙනස් වෙනවා. පාංශු කුලයක්වත් දුගී දුප්පත් මිනිහට හම්බ වෙන්නේ නැහැ. ඒත් බලවතුන්ට හම්බ වෙනවා, ධනවතුන්ට හම්බ වෙනවා. ඒක මේ ලෝකෙ හැටි. නීතිය සාධාරණ නැහැ. අපි කිව්වට නීතිය සාධාරණයි කියලා නීතිය සාධාරණ නැහැ. හැමෝටම එක වගේ නැහැ. ඒ වුණත් අපි ඒ මිය ගියපු අඩුම හිතේ වේදනාවෙන් අපේ අම්මට අපේ තාත්තට පාංශු කුලෙවත් දෙන්න බැරි වුණා කියලා වේදනාවෙන් ඉන්න සියලු දෙනාගෙම නමින් මිය ගියපු ඒ සියලුම ඥාතීන්ට අපි මේ විදියට ධර්ම දේශනා කරලා රැස් කරගන්න පින් කුසල්, ඔබ මේ විදියට දහම් අහලා රැස් කරගන්න පින් කුසල් අපි අනුමෝදනා කරමු. මේ වසංගතයෙන් මිය ගිය සියලු දෙනා මේ පින් අත්කර ගනිත්වා. එදිරිසිංහ මාතාව පියතුමන් ඇතුළු ඒ ඇත්තොත් මේ පින් අත්කර ගනිත්වා. සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ අපේ ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහා නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම මේ උතුම් පින්කම සිද්ධ කරපු ලංකාවේ කැප්පිටිපොළ ප්‍රදේශ ජීවත් වෙන චමිලා ඉදිරිසිංහ, ප්‍රියන්ත සිරිවර්ධන, ඒ මහත්මීන්ටත් නදුන් සිරිවර්ධන මුණුබුරා, තිසරි සිරිවර්ධන මිනිබිරිය, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හැමිල්ටන් ප්‍රදේශ ජීවත් වෙන චන්දන ඉදිරිසිංහ පුතුණුවන්නේ මහත්මාණන් ඇතුළු කොට පින්කමට සම්බන්ධ වුණු හැමටත් වනහපු ඔබටත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාද වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය උදා වේවා. කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. රට සමාජය ආරක්ෂා කරත්වා. රෝගී වූ හැම දෙනාටම නිරෝගී වෙන්න දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ උතුම් පින්කම සිද්ධ කරපු ඒ දායක පිරිසටත් මේ පින් කටයුතු කරන අතරතුර මේ මගේ අධ්‍යාපන කටයුතු කරගන්නට මහෝපකාරී වෙන මේ පුජි සුගත සේනාසනය, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයන්හි ආධිපත්‍ය හොබවන අතිපූජනීය අපේ සහෝදර හුරුළු නිකවැවේ සුදම්ම ස්වාමින් වහන්සේ, ඒ වගේම අප සමග මේ කනගවා සුගත සේනාසනයේ වැඩ සිටින මේ සේනාසනයේ සේනාසනාධිකාරී මගේ සහෝදර අතිපූජනීය අපේ අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පින්කමට සම්බන්ධ වුණු ඔබටත් පින්කම සිද්ධ කරපු දායක පිරිසටත් සියලුම යහපත උදා වේවා. මේ භවයේ පුරාමත් සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කමද පාරමී ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.